ආයිබෝවන්. අද 2021 අප්‍රේල් 25 වෙනිදා ඉරිදා. නිදහස් සංවාදයේ තවදුරටත් දැනුමට පදනම්ව රට වෙනුවෙන් සංවාදය මැදිහත් වීමක්. මුළු ලෝකෙම මානව සංහතියම COVID-19 ඉදිරියේ දන ගහලා. COVID-19 දැන් තවත් මාදිලි වලට විකෘති ප්‍රභේදයන්ට ලක් වෙලා. තන තන මා රාන්තික COVID පොකුරු. ශ්‍රී ලංකාවටත් මේ බලපෑම ඒ විදිහටම ලැබිලා. අපට මා රාන්තික COVID අත්දැකීමකට එක දිගටම මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පරිස්සම් විය යුතුයි. ඒ කියන්නේ කිසිදු විවාදයක් නැහැ. ඒ වුණාට මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාව චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට කොටු වෙලා බහු දේශපාලනිකව ගොදුරක් බවට පත් වෙමින් තියෙන්නේ. චීන, ඉන්දියානු, ඇමරිකානු පංගු බේරා ගැනීමේ බලපොරේට COVID තොරම්බල් කෙරෙනවාද? බරපතල ප්‍රශ්නයක්. COVID පෙන්නලා රට විකුණනවාද? COVID පෙන්නලා චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට අවැසි දේ කරගන්නවාද? ඒ ගැන අපි එක දිගටම ප්‍රශ්න කරනවා. COVID ගැන වගේම භූදේශපාලනික අභියෝගය ගැනත් අපි සීරුවේ. Chapa against China ඊයේ අප්‍රේල් 24 වෙනිදා පටන් ගත්ත සංවාදයේ තවදුරටත් Chapa against China සංවාද මාලාවක්. මේ සංවාද මාලාවේම දිගුවක්. චීන ආරක්ෂක ඇමති වෙයි ෆින් මේ 27 වෙනිදා ශ්‍රී ලංකාවට එනවලු. තව දවස් දෙකයි. උන්නේ මොකටද යන්නේ? අපි ඒ ගැනත් විමසිල්ලෙන්. COVID චීනයේ කොළඹ වරාය නගරය මේ තත්ත්වයන් අතර සිදුවීම් අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා නේද? ඉතිහාසය තුල අපි ප්‍රශ්න කරනවා. ඒ අතර ඊයේ මාර වැඩක් වුණා. ජනමාධ්‍ය උණුසුම් ප්‍රවෘත්තියකින් පිරී ඉතිරී ගියා. හැබැයි වෙනදා තරමටම උණුහුම් මාතෘකාවක් උනේත් නැහැ එක පැත්තකින් බලනකොට. රිෂාඩ් බදියුදීන් ඔහුගේ සහෝදරයා රියාජ් බදියුදීන් යලිත් වතාවක් අත්අඩංගුවට ගැනෙනවා. නාට්‍යමය ආකාරයකින් දෝ කියලා සැකයක් ඇති වෙනවා. රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යයි කියන පිරිසක් ඔහුගේ බෞද්ධාලෝක මාවතේ නිවසට ගිහිල්ලා ඉන්නවා. තට්ටු නිවාසයක්. තට්ටු නිවසක්. කවුදෝ ජංගම දුරකථනයකින් මේ සිද්ධිය රූගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඒ අතර රිෂාඩ් බදියුදීන්ගේ වොයිස් කට් එකකුත් තියෙනවා. වොයිස් කට් එකක් කිව්වාට රුව සහිත වීඩියෝ කට් එකක්. මේ දේවල් කෙරුවේ කොහොමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටියේදී? ප්‍රශ්නයක් තියෙනවා. බැල්ලවත්තේදී ඔහුගේ සහෝදරයා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ නම් ඒ වගේ සෙල්ෆියක්වත් සෙල්ෆ් වීඩියෝ කට් එකක්වත් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ මාව අත්අඩංගුවට ගන්නවා. එහෙම නැත්නම් අපි රිෂාඩ් අත්අඩංගුවට ගන්නවා කියලා කියන්න එළිවෙන අතේ කරපු යම් නිර්මාණාත්මක අත්හදා බැලීමක්ද දෝ කියලා. අපි සියල්ල දෙස විමසිල්ලෙන් රට වෙනුවෙන්. එහෙම ගත්තොත් කොළඹ වරාය නගරය චීනුන්ට පාවා දෙන සිදුවීම් පෙළ යටපත් කිරීමට ගන්නා තවත් එක වෑයමක්ද රිෂාඩ් රියාජ් දෙබාන අත්අඩංගුවට ගැනීම. දෙබාන මතක තියාගන්න. අපි ටිකක් ආපස්සට යමු. යහපාලනේ පෙරලා දාන්න, ඒ වගේම ගෝඨාභය පාලනය ගොඩනගන්න පාස්කු ඉරිදා ප්‍රහාරය, සහරාන් ප්‍රහාරය හේතු වුණාද? ඔව්. එසේනම් China One Belt One Road, ඉන්ඩෝ පැසිෆික්, චීන, ඉන්දියානු, ඇමරිකානු බහු දේශපාලනයට ඒ සිදුවීම සම්බන්ධද? ඔව්, විය යුතුයි. මට ඔප්පු කරන්න කියන්න එපා. සිදුවීම් සියල්ල එකිනෙක සමග සසදා බලන කල, විශ්ලේෂණය කරන කල එසේ බව ඉතාමත්ම පැහැදිලි. බිග් පික්චර් එක ඔලුවට ගන්න. මේ සාමාන්‍ය සිල්ලට කතා බහක් නෙවෙයි. එතන සිට 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණේ, නොවැම්බර් 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙක් ලෙස කටයුතු කළ නිශාන්ත ද සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පැනලා යනවා. එහෙම වෙන්න පුළුවන්ද? ඒ අහඹු සිද්ධියක්ද? ඊට පස්සේ ස්විස් නැටුම. මේ සිද්ධිය විය හැකිද? කතාවේ හැටියට යහපාලන පාලනේ විමර්ශන රසක් ඔහු භාරයේ තිබුණා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලටත් ඒ හාදය සම්බන්ධයි.
කන්දප්පා ස්විට්සර්ලන්තයට පැනලා ගියේ කොහොමද? ඔහු පැනලා ගියාද පැන්නුවාද? ඉතිහාසය සංගවාගෙන සිටින කතාවක්. මේ අතර රටට එරෙහි භූ දේශපාලන ක්‍රියාන්විතයට අදාළ තවත් සිදුවීම් පෙළක් ඉදිරියට යනවා. Chapa against MCC, Chapa against USA, Chapa against China, Chapa against India, Chapa against SOFA, Chapa against lands looting, Chapa against PB Jayasundara, Chapa against Milinda Moragoda, Chapa against Gota, Chapa against President Gota. වැඩසටහන් මාලාවක්. සංවාදය සංකීර්ණයි, බරපතලයි. අධ්‍යයන කටයුතු කරන්න. අපි දැන් මේ මොහොතේ අවධානයට ගන්නේ වැඩියෙන් රිෂාඩ් රියාජ් දෙබානට සම්බන්ධ සිදුවීම්. තවත් බොහෝ සිදුවීම් ඊට සබැඳිව සමාන්තරව ගමන් කරනවා. 2019 ජනාධිපතිවරණයෙන් මාස 5කට ආසන්න කාලයකදී මහමැතිවරණයට මාස 3කට 4කට ආසන්න කාලයකදී අගෝස්තු 5 වෙනිදා මහමැතිවරණේ මාර්තු 15 වෙනිදා පාස්කු ප්‍රහාරේ විමර්ශන සඳහා රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනෙනවා නීතිඥ හිසාජ් හිස්බුල්ලාත් එක්ක. 69 ලක්ෂ ගණනක ගෝඨාභය අනුගාමිකයින් විතරක් නෙමෙයි රටට ආදරය කරන පොදු මහ ජනතාව සතුටු වුණා. දැන් සෙල්ලම් කරන්න බෑ. සෙල්ලම් බෑ. යහපාලනය වගේ නෙමෙයි ගෝඨාභය පාලනය අන්න පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන පටන් අරන් කියලා හැමෝම කියන්න පටන් ගත්තා. රිෂාඩ් බදියුදීන්වත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ඉඩම් පළහිලව්වකට. ඒ වුණාට පොඩි ගැම්මක් තිබුණා. අගෝස්තු 5 මහමැතිවරණය පොහොට්ටුව දිනුවා. ඔය වෙනකොටත් යහපාලනයේ පත් කරපු පාස්කු විමර්ශන ජනාධිපති කොමිසම තමන්ගේ විමර්ශන කටයුතු කරගෙන යනවා. සැප්තැම්බර් 16 හරින් ෆර්නෑන්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සජිත්ගේ පිළ කැඳවනවා මේ කොමිසමට. ඔහු ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා ජනමාධ්‍යයට වොයිස් කට් එකක් දෙනවා. පාස්කු ප්‍රහාරය ගැන කතෝලික සභාව දැනගෙන ඉන්න ඇති ඔහු කියනවා. අන්න කතෝලික සභාව කාදිනල්තුමා උඩ වීසි වෙනවා. මේ ප්‍රකාශය හරින් ෆර්නෑන්ඩුගේ වාචාල ප්‍රකාශයක්ද එහෙම නැත්නම් ඒ තුල යම් ගැඹුරු දේශපාලන අරුතක් තියෙනවාද හරින් ෆර්නෑන්ඩු දන්නේ නැති. හරින් ෆර්නෑන්ඩුගේ කතාව සම්බන්ධයි පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව ඔහුගේ අප්පච්චි පියා තාත්තා මහායකා දැනගෙන හිටියාලු පාස්කු ප්‍රහාරය ගැන. කොල්ලුඹ බේරියන් කියලා කිව්වලු. එහෙම බලනකොට මේ කතායට තවත් බොහෝ කතා තිබෙනවා ඉතිහාසය සංගවාගෙන සිටින. ජනාධිපතිවරයාට බලය මදි. ස්වාමින් වහන්සේලාත් කංකුම් ගන්න පටන් ගන්නවා. බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගන්නවා. ජනාධිපතිවරයා කියන මට බලය අවශ්‍යයි මේකට හදන්න. සෞභාග්‍යයේ දැක්ම. මතක නැහැ. මේ වැඩේ කරන්න බලය මදි. 20 සම්මත කරගන්න ඕන. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. වාව්. ඔන්න 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට එනවෝ. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 18ක් විජේදාස රාජපක්ෂලා, විමල් වීරවංශලා, උදේ ගම්මන්පිලලා, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝලා බඩපිනුම් ගහන්න පටන් ගන්නවා. මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ට දිවාරෑ නොබලා කරන්න බොහෝ වැඩ තිබුණා. කට්ටියම රිලා නැටුම් නටලා 20 සම්මත කරගන්න වැඩ ටික සෙට් කෙරුවා. සැප්තැම්බර් 29 වෙනිදා රියාජ් බදියුදීන් නිදහස් කරලා ඔන්න ඔහේ ගෙදර ඵලයන් කියනවා. අවශ්‍ය තරමට සාක්ෂි නැතිලු. ඔහු සමග අත්අඩංගුවට ගත්ත නීතිඥ හිජාස් හිස්බුල්ලා තවම අත්අඩංගුවේ වෙන්ට රිමාන්ඩ් බහරේ. ඔහුවත් නිදහස් කරන්න කියලා ඉරාන් වික්‍රමරත්න සජිත් පිලේ සිට ඔක්තෝබර් 8 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා දානවා. ඇයි කවුරුවත් මේ ආකාගෙන් අහන්නේ නැත්තේ මොකෝ තමුන් එහෙම කිව්වේ කියලා. ඔක්තෝබර් 13 වෙනිදා රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්. රිෂාඩ් බදියුදීන් අර ඉඩම් ගැන ඉඩම් පළහිලව ගැන ප්‍රශ්න කර කර හිටියා තමයි. හැබැයි දැන් මේ අත්අඩංගුවට ගන්න හොයන්නේ පාස්කු ප්‍රහාරය ගැනද නැහැ. ඒ ගැන නෙමෙයි. ඒ ගැන හාං කවිසියක්වත් මේ කොල්ල දන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ?
මැතිවරණය සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු දේපොළ අවභාවිත කරලා. අන්න ප්‍රශ්නය. එහෙම කරන්න බෑනේ. ඉතින් අත්අඩංගුවට ගන්න විශේෂ නියෝගයක් නාට්‍යමය සිදුවීම් මාලාවක් මෑන් හොයනවා මෑන් නැහැ. CID කණ්ඩායම් 6ක් මෑන් හොයනවා. අන්තිමට නාට්‍යානුසාරයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඒ අතර ඔක්තෝබර් 16 වෙනිදා මෑන් අභියාචන අධිකරණයට කිව්වා මට රිට් ආඥාවක් දෙන්න මාව අත්අඩංගුවට ගන්න එපා කියලා. මම නිවැරදි හොඳ මුනියක් කියලා. ඒ අතරතුර ඔක්තෝබර් 19 වෙනිදා ඒ වැඩේ යන අතරේ නාට්‍යානුසාරයෙන් නැවතත් කියනවා මේ හාදයාව අත්අඩංගුවට ගත්තා. මොන හාදයාද? රිෂාඩ් බදියුදීන්ව. එතකොට රියාජ් බදියුදීන් කෝ ගෙදර ගිහිල්ලා කාලා බීලා බඩ උඩ දාගෙන බුදි. ඔක්තෝබර් 22 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 65ට 156කට සම්මත වෙනවා. වව්! සම්මත වෙනවා. රිෂාඩ්ගේ හකීම්ගේ ගෝලියොත් 20ට පක්ෂව ඡන්ද දෙනවා. මාරම නාටකයක්. Chapa against constitutional conspiracy. Chapa against Easter Sunday attack. වීඩියෝ සටහන් මාලාව අධ්‍යයනය කරන්න. ඊටාම පැහැදිලිව මේ ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාවේ නම රිෂාඩ් රියාජ් 20 නැටුම එක්කෝ රිෂාඩ් රියාජ් 20 රිලා නැටුම එහෙම කියන්නත් පුළුවන්. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දු ශාන්තිකර මහා මොලකරුවන්ගේ උවමනාව පිණිස චීන උවමනාවන් පිණිස Pathfinder Foundation මිලින්ද මොරගොඩ ලාගේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ඉන්දියානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උවමනාවට විය යුතුයි අනිවාර්යෙන්ම 20 සම්මත කර ගත්තා. වැඩේ කෙරුණා. ඇයි ඒ? ඊළඟට අනාගත ඩියාගෝ ගාෂියාවේ පොල්වත්තේ අයිතිකාරය හදන්න නම් 20 අතට දෙන්න ඕන. වැඩේ හිමයි යන්නේ. 20ට පක්ෂ ඡන්ද 156ක්. රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉෂාක් රහුමාන් රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් ෆයිසල් කාසිම් HMM හරිස් MS තෞහිත් මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම් ඔය වෙනකොට අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා බවට පත් වෙනවා. මනෝ ගණේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද කුමාර් වෙන්න පුළුවන්ද? ඔබ හිතනවද රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගත්තාම කොල්ලෝ ටික බය වෙලා ලොක්කන්ටත් කොකා පෙන්නලා ලොකෝ කියන්නේ රිෂාඩ්ටත් විරුද්ධව රවුෆ් හකීම්ටත් විරුද්ධව ගෝඨාභය රාජපක්ෂගේ වැඩේට ඡන්දය දුන්නා කියලා? අපි එහෙම හිතනවද? ඔබ තතගාලා බලන්න. අන්න නෑනේ නේ. එහෙම විය නොහැකි. රිෂාඩ් රියාජ් සෙල්ලම 20 ගොඩ දාලා දුන්නා. මේ රහස් ඩීල් එකක් නෙවෙයිද? අපි ඉතිහාසය වෙනුවෙන් ප්‍රශ්න කරනවා. මේ පිටිපස්සේ චීන ඉන්දියානු ඇමරිකානු think tanks නැද්ද? මිලින්ද මොරගොඩගේ Pathfinder think tank එක නැද්ද? යලි ප්‍රශ්න කරනවා. 20න් තමයි අනාගත ඩියාගෝ ගාෂියාවේ පොල්වත්තේ අයිතිකාරයා හැදෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ ගැන අපි ඇති තරමට කතා කරලා තියෙනවා. මේ වැඩේ අතරතුර 2020 එනවා. මෙන්න ඒ කතාව. ඔබට මතක් කරන්නේ බන්තරයක් වගේ මතුරු හිතන්න. සෞභාග්‍යයේ දැක්ම රට හදන මේ ඇත්තක් නෙවෙයි. මේ තමයි MCC කතාව. China One Belt One Road Indo-Pacific Black Operation කතාව. මිලින්ද මොරගොඩලාගේ Pathfinder මග සලකුණු සමග ඉදිරියට යන කතාව. අපි මේ ගැන කතා කර ඉන්නකොට අන්න මලකඩ කෑ යකඩ මිනිසා පාඨලි චම්පික රණවක මොකද චම්පිකෝ යතේ ජාතික භෞතික සලස්ම කිහිල්ල ගහගෙන ඉන්නේ හාදයා. රිෂාඩ් රියාජ් 20 නැටුම රිලා නැටුම අවසන්. දැන් ඔය අතර කොවිඩ් ආදාහනයේද භූමි දානයේද කියපියව 2020 අප්‍රේල් 11 වෙනිදා
21 ඇල ඉරක් නෑ 21 70 ඇල ඉරක් 8 අතිවිශේෂ ගැසට් පත්‍රයත් එක්ක තවත් රූකඩ නැටුමක් දිගහැරෙනවා. සහරාන්ලාගේ නම ගෑවෙන සිලෝන් තෞහිද් ජමාඅත් සංවිධානයත් ගේමට දානවා. සිලෝන් තෞහිද් ජමාඅත් ක්‍රීඩකයා අබ්දුල් රසික් රූකඩ නැටුම පටන් ගන්නවා. 2020 දෙසැම්බර් 31 වෙනිදා බොරැල්ල කනත් අබියස මුස්ලිම් කොල්ල විතරක් නෙමෙයි කෙල්ලොත් ගෙනල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විය හැකි සෙට් එකක් බහලා උද්ඝෝෂණය කරනවා. කොවිඩ් මෘතදේහ භූමි දාණයට ඉඩ දියව්. ඒ අපේ මානව අයිතිවාසිකමක් කියලා කෑ ගහනවා. පොලිසිය නිකන් හුරතලයට වගේ එතනට ගිහිල්ලා ඇල්ම බැල්ම දාලා ෂේප් එකේ බලාගෙන හිටියා. අර ඩෑන් ප්‍රියසාද් කොළුවත් සෙට් එකක් අරගෙන ගිහිල්ලා කොනක හිටියා. දන්නවනේ ඩෑන් ප්‍රියසාද් කොළුවා. සජිත් ප්‍රේමදාසත් වෙනම සෙට් එකක් එක්ක බැහැලා හිටියේ. මුජිබ රහ්මාන්ලා එක්ක වෙන වැඩක් මේ සියල්ල එකිනෙකට සමපාතයි. ඒ අතර සජිත් මාර ආතල් එකක් ගන්නවා. හේතුව කොයි මොහොතක හරි මට ආණ්ඩුව කඩා ගන්න පුළුවන් මම තමයි ඊළඟ රූකඩය කියලා මෑන්ට හිතෙනවා. අනුර මන් දන්නේ නැහැ වගේ නිකන් අහක බලාගෙන වගේ ඉන්නවා. චම්පික රණවක පාටලි චම්පික රණවක මලකඩ කෑ යකඩ මිනිසා ජාතික භෞතික සැලැස්ම කටේ දාගෙන හප hina වෙනවා. ඇත්ත. ඔන්න 2021 ජනවාරිය උදා වුණා. සුබ නව වසරක් වේවා. නව වසරක් තමයි. ජනවාරි 11 වෙනිදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සන්ධානය ජාතික සමුළුවක් පවත්වනවා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුව පව් උන්වහන්සේ මටම පුද්ගලිකව කිව්වා හිරු නාලිකාවේදී ලොබියේදී මම තමයි චාපා මහත්තයෝ මේ කැඳවුම් කරු හැටියට තෝරගෙන තියෙන හැමෝටම ඉතින් තේරෙනවනේ මං මගේ ජාතික නායකත්වයක් අවශ්‍යයි කියලා ඔබතුමාලටත් තේරෙන්න ඕන වගේ කියලා මට කිව්වා. ඉතින් මම බිම බලාගෙන මාපට ඇඟිල්ලෙන් පොළව හරන්න බෑනේ උඩ තට්ටුවක්නේ කාපට් එක හැරුවා. අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ජීවිත පූජා කරනවා. මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ වරායේ ශාමල් කොළුවා එක්ක එකතු වෙලා අතිනතගෙන ජනතාව ඉදිරියේ සපත කෙරුවා. වෘත්තීය සමිති 23ක් සෙල්ලන්නේ නැහැ කොල්ලෝ දෙන්නේ නැගෙනහිර වරාය මරාගෙන මැරෙනවා කියලා කිව්වා. ශාමල් කතා කරනවා දැක්කහම රටම එල්ලුණා. වෘත්තීය සමිති බෑලා ගේමක් දෙන්න තමයි යන්නේ කියලා. අපි සටනට නායකත්වය දෙනවා. අනුර කුමාර දිසානායකයි ලාල්කාන්ත සහෝදරයයි ගාලු මෝදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පෙනතෙක් මාන ඉඳගෙන මහ ජනතාව ඉදිරියේ සපත කෙරුවා. ගෝඨා මෝඩිට ඇහැක් ගැහුවා. මෝඩි කළුවදානිට ඇහැක් ගැහුවා. මිලින්ද නවදිල්ලියේ ඉඳලා නවදිල්ලි පොළව තමන්ගේ සපත්තුව ගලවලා දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් හැරුවා. ඇමරිකාව අත්පුඩි ගැහුවා. එලයිනා ටෙප්ලිට්ස් දඟර නැටුමක් නටන්නේ නැති ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මදුවිත පානය කරමින් සතුටු වෙන්නේ නැති නරේන්ද්‍ර මෝඩි මුළු රෑම ඇහැරිලා කළු අදානි මුළු රෑම නැටුවා. තරු පිරුණු අහස යට අපි මහ ජනතාවට සවන් දෙනවා. ගරුතර සංඝරත්නය ලබා දෙන උපදෙස් අවවාද අනුශාසනා පිළිගන්නවා. ඒ නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අපි ගෞතම් අදානි සමූහයට දෙන්නේ නැහැ. අම්මපා අපේ හාමුදුරුවනේ. බටහිර කොටස තමයි දෙන්නේ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මද සිනහවෙන් ගම සමග පිළිසඳර මැද කියලා දැම්මා. එහෙම කරනවා කියලා මේ සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා ජනාධිපතිතුමනි මේ බලන්න කියලා විමල් වීරවංශ ගොයියා කියලා දැම්මා. උදේ ගම්මන් පිළ සනසුම් සුසුමක් කෙලලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ කළුව දානෙට දෙන්න පුළුවන් විදිහක් ගැන කල්පනා කරන්න ඒ පැත්තට ඇවිදගෙන ගියා. ඊයස්සේ ත්‍රිකුණාමල වරායත් මිනිහගේ ඔළුවේ තියෙනවා. මිනිහට හරි වැඩ මේ දවස්වල. ගෑස් සැපයුම ඒ වැඩෙත් කොහොමද බාර දෙන්නේ කියලා කළුව දානෙට මෑන් දිවා රෑ කල්පනා කරනවා ඇති.
ඊයසේ BJP රිලා නැටුම් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදලා උතුර නැගෙනහිර එකලාසයක් කරගෙන පාර්ලිමේන්තුවට රින් ගන්න හදන්නේ. ත්‍රිකුණා මලේ උදය රිලා නැටුම් ඒ අතර. කොවිඩ් මෘතදේහ ආදාහනය කරගන්න බැරි නම් භූමි දානය කරගන්න බැරි නම් ඕන මල ඉලව්වක් කරගනින් කියලා අන්න අබ්දුල් රෆීක්ලා මාරු වුණා. රිෂාඩ්ලා හකීම්ලා පොඩි රෙස්ට් එකක් ගන්න ගෙදර ගියා. වැඩේ නැවතුණා. අසාද් සාලින තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙන්න දන්නේ නැහැ. මොනවා වෙනවද කියලා බලමු. ඒ ගැන හොයන්න ඕන. ඒ අතර ඔබට කියන්ට මාර්තු 15 වෙනිදා මඩකලපුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මේ කොවිඩ් මෘතදේහ භූමි දානය සම්බන්ධයෙන් මාර කතාවක් කිව්වා. සමහර ප්‍රවෘත්ති වල පමණයි ඒ ගියේ කෑල්ලක් විදියට. බලන්න මාර්තු 15 වෙනිදා නිවුස් ෆස්ට් හිරු දෙරණ ප්‍රවෘත්ති පරීක්ෂා කරලා බලන්න. මැද්දේ පොඩි කෑල්ලක් තියෙනවා. 15 නැත්නම් 16 ඔබට බලා ගන්න පුළුවන්. මාර්තු නසීර් අහමඩ් කියනවා මේ මෘතදේහ පිළිබඳ කතාවයට ඩීල් එකක් තියෙනවා කියලා. මෑන්ට කියවෙනවා. එක්කෝ ඒ සිද්ධිය රූගත කරන බව ඔහු දන්නේ නැහැ. රැස්වීමකදී කියලා දාන්නේ. මොකද්ද මේ ඩීල් එක? අපි ඒ ගැන අවදියේ. ඉතිහාසය වෙනුවෙන් අපි මේ සියල්ලට එහෙම ලේසියෙන් යන්න ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම තමන්ගේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙනවා. කාදිනල් තුමාගේ බ්ලැක් සන්ඩේ නැටුම එක එක සෙල්ලම්. ඒව ගැන අපි කතා කරලා තියෙන්නේ. අපි දැන් බලමු. රිෂාඩ් රියාජ් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයේ සුල මුල හොයන්නද? එහෙම නැත්නම් කොළඹ වරායට සම්බන්ධ. කොළඹ වරායේ තවත් අලුත් ආර්ථික මර්මස්ථානයක් වන භූදේශපාලනික මර්මස්ථානයක් වන කොළඹ වරාය නගරය සම්බන්ධ සෙල්ලම යටපත් කරන්නද කියලා. කට්ටියම එකතු වෙලා හදන්නේ. ඒ කියන්නේ අපේ පරය හදන්නේ ඒ පරයින්ට මුහුද ගොඩ කරලා නගරයක් හදලා බාර දෙන්න. එය පේන විදිහට මේ පවතින තත්ත්වයන් තුල ස්ථාපිත වුණොත් අනිවාර්යයෙන්ම චීන කොලනියක් වෙනවාම තමයි. ඒ ගැන තමයි අපි දැන් කතා කරමින් ඉන්නේ. Chapa against China. ඒ සිදුවීම් වහන්නද මේ නැටුම නටන්නේ කියලා අපි අහනවා. මොන නැටුමද? රිෂාඩ් රියාජ් දෙබාන යලිත් අත්අඩංගුවට ගැනීම. උතර මතක තියාගන්න. අපි විමසිල්ලෙන් විධායකයේ වසදායකී අධිකරණයේ වගකිව යුත්තේ එක පරයකුටවත් නෙවෙයි අපට මහ ජනතාවට. Democracy of the people by the people for the people. අයියෝ එහෙම කිනුට අන්න නාගානන්ද දූගෙන එනවා. නාගානන්ද කොටතුවක්කෝ. මෑන් වීදි බහින බකමූණා අහුවෙන්න එපා. අර සේපාල් අමරසිංහත් එක්ක මොකද සෙල්ලම පටන් අරන් මිනිහත් විතරම කතාව කියන of the people by the people for the people. අහුවෙන්න එපා. මේ ඔරිජිනල් කතාව. ඒ ඩුප්ලිකේට් කතාව. දැන් විසඳා ගත යුතු ප්‍රශ්න කිපයක් තියෙනවා. 2020 ඔක්තෝබර් 20 වෙනිදා අත්අඩංගුවේ සිටි මා කඳුරේ මදුෂ් ඝාතනයට ලක් වූයේ කෙසේද? මේ සිදුවීම් පෙළට ඍජුවම සම්බන්ධ නැති වුණාට විශ්ව සම්මත වීමට අදාළ සිදුවීම් පෙළට සම්බන්ධව සමාන්තරව තමයි සිද්ධ වුණේ. නමුත් එසේ නොවුණා කියලා කවුරු හරි කිව්වත් අත්අඩංගුවේ හිටපු දැඩි ආරක්ෂාව යටතේ හිටපු පිට රටකින් මෙරටට නීත්‍යානුකූලව බාරගත්තු මා කඳුරේ මදුෂ් ඝාතනයට ලක් වූයේ කෙසේද? ඔබ හිතනවද අපේ ඊටාම දක්ෂ නිලධාරීන් වට කරගෙන ඉන්න සැකකරුවාට වෙන පාර්ශවයක් ඇවිල්ලා වෙඩි තියලා පලා යන්න තරම් සිද්ධියක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා? ඔබ හිතනවද අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්ක විශේෂ විමර්ශන කොට්ටාසවල ඉන්න නිලධාරීන් නපුංසකයෝ කියලා? වැඩබැරි නිකන් කෑලි කියලා ඔබ හිතනවද? පඟරනැට්ටෝ කියලා? නෑ, ඊටාම දක්ෂ නිලධාරීන් අපිට ඉන්නේ. අපේ ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ වලල්ල ඊටාම ශක්තිමත්. ලෝකේ ඉදිරිපෙළ මහා බලකායක් අපිට ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ දේශපාලුවෝ පඩංගු. දේශපාලුවෝ කෑලි. ඊනියා ජනතා නියෝජිතව නිසා මේ රාජ්‍ය තන්ත්‍රයේම ජෝක් කරලා තියෙන්නේ. පීචම් කරලා තියෙන්නේ. පාචල් කරලා තියෙන්නේ. හැරෙන්නට
මෙය සිදු විය නොහැකි සිද්ධියක්. එතකොට අත්අඩංගුවේ සිටින ජාත්‍යන්තර අපරාධකරුවෙක් මරා දැමෙන නීතියද අපි විශ්වාස කරන්නේ. ඒ නීතියම තමයි රිෂාඩ් රියාජ් දැන් අත්අඩංගුවට ගන්න. මේ දෙබාන සමග මේ නීතිය කරන්න හදන්නේ කුමක්ද? තවම උත්තර නැති ප්‍රශ්නයක්. ඊළඟට 2018 මෛත්‍රී පාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හෙළිදරව් කරපු අර බොරු ප්‍රභූඝාතක සැලැස්මේ ඒ නාටකයක් තමයි. හැබැයි අර සමනල සන්දවණියට අදාළ. හැබැයි ඒ කතාවට සම්බන්ධ වන ඉන්දියානු රෝ ඔත්තුකාරයා විමල් වීරවංශවත් හම්බ වෙන්න ගියා කියලා කියනවා. මරියසල් තෝමස් එකපාරටම පිස්සෙක් වුණේ කොහොමද? මෑන් දැන් කො රෝ ඔත්තු සේවාව මේ රට තුල වැඩ කරනවා නේද නේදයි කියලා අපි ප්‍රශ්න කරනවා. කෝ දැන් මේ කියන මරියසල් තෝමස්. මරියසල් තෝමස්ට පිස්සු හැදෙන තුරු බලාගෙන හිටපු නීතිය එක්ක නේද අපි රිෂාඩ් රියාජ්ගේ නැටුම දෙවෙනි වතාවටත් මේ දකිමින් ඉන්නේ. නිලධාරීන් එහාට මෙහාට මාරු කරලා තිනවා තමයි. හැබැයි වැඩක් තියෙයිද? එකම දේශපාලන බලාධිකාරියක්, එකම බහු දේශපාලනික සන්දර්භයක්. අපි විමසිල්ලෙන් ප්‍රශ්න කරනවා. 2021 මාර්තු 19 වෙනිදා කුලියපිටියේ බුදු පිළිම කැඩු බව කියන ඉන්දියානුවා දිලිප් කුමාර් අප්‍රේල් 6 වෙනිදා හදිසියෙම අත්අඩංගුවේ සිටියේදී රිමාන්ඩ් බහරේ සිටියේදී අසනීපව මිය ගියේ කෙසේද? මේ මරණය කුමක්ද? මරණය කුමක්ද? මිය ගියේ කෙසේද යනවාට වැඩිය අපි අහන්නේ මරණය කුමක්ද? මාකන්දුරේ මදුෂ්කේ මරණයට ඝාතනයට සමානයි මේ දිලිප් කුමාර්ගේ ඝාතනය. සමානයි මරියසෙල් තෝමස්ගේ පිස්සු හැදීම. මේවා අතර අන්තර් සම්බන්ධයක් තිබෙනවා. මේ සියල්ලට පසුබිම් වන ශ්‍රී ලාංකේය නීති ආධිපත්‍ය තුල තමයි රිෂාඩ් රියාජ් මෙවර අත්අඩංගුවට ගැනීම යලිත් වතාවක්. කිසිවක් වෙනස් වී නැත. ඒ අප්පුහාමිලම තමයි. ඒ අප්පුහාමිලාව මෙහෙවන කළු දේශපාලනයම තමයි. මෛත්‍රීපාල වෙනුවට ගෝඨාභය. එච්චරයි. රූකඩ මාරු වෙලා. ඒ නිසා අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා සිදුවන්නේ කුමක්ද? ඒ අතරම ජනාධිපති කොමිසම් වාර්තාවේ 17 වෙනි පිටුවේ සඳහන් වන ඉන්දියාවට පලා ගිය බව කියන කටුවපිටි ප්‍රහාරකයාගේ බිරිඳ සාරා ජස්මින් පුලස්තිනි රෝ ඔත්තුකාරියක්ද ඇය පිළිබඳවත් හොයන්න කියලා මේ පිටුවේ ඒ කියන්නේ 17 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඒ අනුව නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියෙනවා ජනමාධ්‍ය වාර්තා කරන විදිහට වහම මේ ගැන හොයන්න කියලා. එහෙමනම් ඇය ඉන්නේ ඉන්දියාවේද? ඇය ඉන්දියාවේ ඉන්නවා නම් අපි ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රිකව ඉන්දියාව සමග ගනුදෙනු කරලා ඇයව ගෙන්වා ගන්නේ කෙසේද? අපි බලමු ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. හරින් ෆර්නෑන්ඩු පිස්සෙක් තමයි. හරින් ෆර්නෑන්ඩු සිල්ලර දේශපාලන ක්‍රීඩකයෙක් තමයි. වැඩකට නැති කෑල්ලක් තමයි. හැබැයි හරින් ෆර්නෑන්ඩු පාර්ලිමේන්තුව තුල කරපු කතාව නිදහස් සංවාද වැඩබිමේ මේ YouTube අවකාශයට අපි අතුල් කෙරුවා. හරින් ෆර්නෑන්ඩු පැත්තකට දාලා මේ තොරතුරු දිහා බලනකොට ඒ තොරතුරු තුල ගත යුත්තක් තිබෙනවා. ඒ සියල්ලම ඔහු උපුටාගන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ හරින් ෆර්නෑන්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නවාගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඕන්නම් ඇතුළේ තියාගෙන කරදර කරන්නත් පුළුවන්. එපා කරවන්න පුළුවන් ජීවිතය. ඒ වෙන කතාවක්. එහෙම කරන්න හදලා තත්වයන් දිය කරලා පවතින තත්වයන් බය කරලා යට ගහලා මේ සිද්ධිය යට ගහන්නේ නැතුව වහාම හැන්සාඩ් ගත වෙලා තියෙන හරින් ෆර්නෑන්ඩුගේ කතාව මේ විමර්ශකයින් විමර්ශනයට ගත යුතුයි. ඒ සඳහා හරින් ෆර්නෑන්ඩු වැඩක් නැහැ. ඒ කාරණා ටික පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ තියෙන නිසා. එතකොට මේ පක්ෂ දේශපාලන ක්‍රීඩාව පැත්තකට දාලා තොරම්බල් කරන කැත ක්‍රීඩා සියල්ල අමතක කරලා ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍යය රටම දෙවනත් කළ ජීවිත 100 ගණනක් විනාශ කළ භූ දේශපාලනිකව රට ආක්‍රමණය කරන කළු දේශපාලනයකට සම්බන්ධ බව පෙනෙන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඉදිරියට ගෙන යනවා නම් සිදුවිය යුත්තේ එයයි. අපි ඒ සඳහා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ සඳහා උපරිම සහාය ලබා දෙනවා. එක පැත්තකින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සෙවීමේ උවමනාව එහෙම්මම තියෙනවා. රිෂාඩ් රියාජ් අත්අඩංගුවට ගත්තේ ඒ සඳහාද අපි ප්‍රශ්න කරනවා. ඒ අතරම සුපුරුදු ප්‍රශ්නය. කොළඹ වරායේ නගරේ ඊනියා ආර්ථික කොමිසමේ
පනත් කෙටුම්පතේ නැත්නම් යෝජිත පනතේ මාරාන්තික බලපෑම් සම්බන්ධයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශන කාලය දැන් අවසන්. තීන්දුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තුල. එය කතානායකවරයාට බාර දෙන්න නියමිතයි. විජේදාස රාජපක්ෂගේ භූමිකාවත් අපට ඊළඟට බලා ගන්න පුළුවන්. ඔහු රට වෙනුවෙන් දිවි දෙන්න සූදානම්ද කියලා අපි බලනවා. විජේදාස මැරිලා ආයෙත් ඉපදුනාද කියලාත් බලනවා. එසේද විය හැකි රටේ වාසනාවට. සියල්ල මැද්දේ අපි ඔබට කියනවා. රට අනතුරේ සූදානම් වෙන්න මේ අපේ මව්බිම.